පුළුවන්. අද දවසෙත් අපි ඔබ උදෑසන 6:30ට මුණ ගැහෙන්නේ සියත පත්තරේ සමගින් අද 2022 ජූනි මාසේ 30 වෙනිදා බ්‍රහස්පතින්දා දවස අපි අවධානය යොමු කරමු අද දවසේ සියලුම ජාතික පුවත්පත්වලට මොනවද තිබෙන සිරස්තල ඒ වගේම ඔබට වැදගත් ප්‍රවෘත්ති මොනවද මේ කියන කාරණා ඔබට කියන්නට අපි දැන් සූදානම්. අපි මුලින්ම යනවා දින මින පුවත්පතට. අද දවසේ සියලුම ජාතික පුවත්පත්වල තියෙන ප්‍රධානම සිරස්තලයයි දින මිනත් තමන්ගේ ප්‍රධාන සිරස්තලය බවට පත් කරගන්නේ. දුම්කොළ කැබැල්ලේ මරණයෙන් කන්දකාඩු ගිනි ඇවිලයි කියලා තමයි කියන්නේ. රන්දිවියෝ 750ක් එළියට පනිති. අල්ලාගත් 258ක් ඊයේම අධිකරණය හමුවට තවත් 100 ගණනක් සොයා මෙහෙයුම් මියගියේ මාසයකට පෙර පැමිණි දෙමෝදර තරුණයෙක් JMO පැමිණ ගිය මොහොතේ දේහය රැගෙන එළියට පනිති කියලා තමයි කියන්නේ. මියගිය පුද්ගලයාගේ දේහත් සමග රැගෙන ඔවුන් එළියට පැනපු ආකාරය සහ ඒ සිද්ධිය පිළිබඳව වාර්තා කරනවා අද දවසේදී දින මින පුවත්පත. තවදුරටත් ඒ දුරට සඳහන් කරනවා පොළොන්නරුව කන්දකාඩුව පීටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන වෙමින් සිටි මත් කුඩු ලෝලියෙක් සැකසහිත ලෙස මිය යෑමේ සිද්ධියක් මුල් කරගෙන මේ සිද්ධිය සිදු වුණා කියන කාරණාවත් එහි සිටි ඇබ්බැහිවන් 750 දෙනෙක් ගේට්ටුව සහ වැටවල් කඩාගෙන ඊයේ දවල් වරින් වර පලා ගොස් ඇත කියන සිද්ධිය තමයි සඳහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු අද පුවත්පතට. එහි ප්‍රධානම සිරස්තලේ බවට පත් වෙන්නේ මෙම සිද්ධිය. ඡායාරූප ගණනාවකුත් එක්කයි අද දවසේදී මෙම කාරණාව වාර්තා කරලා තිබෙන්නේ. ඉන්දික හේවාවිතාරණ මනම්පිටියේ නිමල් ජයරත්න වාර්තා කරනවා අද පුවත්පතට. කන්දකාඩු කඳවුරේ යුද්ධයක් රන්දවියන් 500කට අධික පිරිසක් පලායයි කියලා තමයි සඳහන් කරන්නේ. රන්දවියෙක් මරුට රන්දවියන් සහ ආරක්ෂක අංශ මෙහෙයුම් දියත් කරයි. රන්දවියෙකු මේ යම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් කියලා එහි තවදුරටත් තොරතුරු සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ සිද්ධිය පිළිබඳව අපි මේ මොහොතේදී තවදුරටත් තොරතුරු දැනගන්න සහ අලුත් වූ තොරතුරු සහ මෙහි නිවැරදිම තොරතුරු මොනවද කියන කාරණාව දැනගන්නට අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්න සූදානම් වෙනවා. නැගෙනහිර හිටපු ආඥාපති ඒ වගේම යාපනයේ හිටපු ආඥාපති වත්මන් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මැතිතුමා අපිත් සමගින් ඉන්නවා මේ මොහොතේ දුරකථනයෙන්. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමාන්ට. ආයුබෝවන් සුබ උදෑසනක්. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න මොකක්ද මේ සිද්ධිය කියන කාරණාව විශේෂයෙන්ම ඔබතුමා මෙහි ප්‍රධාන නියමුවා විදිහට මොන වගේ අදහසක්ද අපිට කියන්න තියෙන මේ උදෑසන? අත් වශයෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කරලා තියෙන්නේ දීර්ඝකාලීනව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය උසාවිය නියෝග්‍ය මාර්ගයෙන් වසරක පුනරුත්ථාපනයට නොමිච්චා ඉන්නේ. ඔව්. මෙතනදී මේ වසර ගණනාවක් මත්ද්‍රව්‍ය සමග ජීවත් වෙලා මෙතනට පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇවිල්ලා පළවෙනි මාස දෙක තුනක් යනකම් මේගොල්ලෝ ඉතාමත් පීඩනයකින් ඉන්නේ ශරීරයේ තියෙන විවිධ ක්‍රියාකාර වලට යොමු වෙලා හිටපු නිසා. ඉතින් මේ මුල් මාස 3-4 කාලය තුලදී මේගොල්ලෝ පිළිගන්න කලාකාරී විදිහට හිටනවා. තමුන්ගේ පුනරුත්ථාපන අනිත් සමග රණ්ඩු කරගන්නවා. විශේෂයෙන්ම තමුන්ගේ අතපය ගන්නවා. සියලු විලාසා ගන්න හදනවා. උපදේශකයන්ට පරිශෝධනයෙන් බණිනවා ගහන්න ඒ වගේ තත්ත්වයක් තියෙන එක සාමාන්‍ය දෙයක් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ. ඒ වගේ තත්ත්වයක් ඇත්තේ ත්‍රිවිධ ආලාපනක තමයි ඊ මාසය තුලද මේ දෙමෝදර ප්‍රදේශයෙන් ආපු වයස 36ක පුද්ගලෙක් ළඟ දුම්කොළකේ ප්‍රසාරයක් දීලා ඒ පිළිබඳ මේ ප්‍රශ්න කිරීමේදී මහින් බස් වීමක් වෙලා ඉතරේ ප්‍රශ්න ඉවරලා තිබුණා කලින් දවසේ පවුණා බලනම පහුවෙන්දා දේවියා බලති මෙයා මිය ගිහලා තිබුණා. ඇත්තටම ඒක සාමාන්‍ය මෙයාමක් නෙමෙයි. ඒක අපි මේ පිළිගන්න අසාමාන්‍ය දෙයක් තියෙන්නේ. ඒක දෙන විධිමත් පරීක්ෂණයක් පවත්වලා ඒ අය වගකීම් කිසි දඬුවම් දෙන්න අපි අභ්‍යන්තරින් වෙනම පරීක්ෂණයක් කරනවා. පොලිසිය මාර්ගෙම පොලිසියෝ දෙන පරීක්ෂණයක් කරන පොලිස් පරීක්ෂණයකට කෙරෙගෙන යනවා. ඊට අමතරව මේ සිද්ධ වෙලා අතුරු කලාකාරී තත්ත්වය තුළ මේ අය මෙතනින් එළියට පැත්ත මොකද මේක ඉරකඩුවක් නෙමෙයි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්. අපි මේක මේ ඉර කූඩු දාලා අත්කල් පාත් දාලා තියෙනවා. මේගොල්ලෝ නිදාස් පත්තරයක මේ පුනරුත්ථාපනය වෙන්නේ. ඉතින් මේ කලාකාරී තත්ත්වය යටතේ ගොඩක් එළියට පැන්න මේ වැටවල් වලින් මේ අනිත් තැන් කඩාගෙන ඒ කියායකින් මේ වෙනකොට 599ක් පොලිස් භාරයට ඉර වෙනකොට ගත්තා. පොලිස් යුද හමුදාවත් පොලිසියත් එක්ක කරපු මෙහෙයුමින් පස්සේ ඒ අය 599ක් මේ වෙනකොට පොලිස් භාරයට අරන් දීලා ඒ අය අද අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අය වන්දනාගත කරනවා අධිකරණ නියෝගات ඉදිරිපත් කරනවා. දැනට අපේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතුළත
දෘෂ්ටි 70 දෙනෙක් දැනට ඉන්නවා. ඒ අය ඉදිරියට පැත්තේ නැහැ. ඒ අය සමහර අය ගිහිල්ලා ආපහු නැත් මුඳුතාව කඳුරු තුලට ආවා. දැනට 126 දෙනෙක්ගේ අඩුවක් තියෙනවා. අද උදේ උදෑසන සිට යුදමුදාව පොලිසියක් මේ ආවට ප්‍රදේශීය පිරික්සු මෙහෙයුමක් කරනවා. දැනට තැන්තැන්වල නැවතිලා ඉන්න අය ඉතුරුයි හොයාගන්න. ඔව් එතකොට මේජර් ජනරල්තුමනි සියලුම දෙනා මේ වෙනකොට එළියට ගිහිල්ලා තිබුණද මේ අවස්ථාව වෙනකොට එහෙම නැත්නම් යම් පිරිසක් රැඳිලා හිටියද? සියලුම දෙනා නෙමෙයි කොටසක් එළියට ගියම නැහැ. ඒ කියන්නේ දැනට විතරට ඇවිල්ලා පාලේ මාස 5ක් වගේ ඉන්න කට්ටිය ඉන්නවා. ඊයද බොහොම ඉක්මනින් ඔබ විනයක් ඇතුව ඔබින් ඉන්නවා. ඒ උනතර පෞද්ගලික මාස දෙක විතර ආතුලට ආපු අය තමයි මෙතන මේ කලාකාරී විදිහට හැසිරෙන්න පටන් ගත්තේ. ඒකම දැන් මෙතන මේ මම දකින්නවා මේව දැන් මේගොල්ලෝ නිතර මේ මාධ්‍ය වලින් දකින්නවා මේ උද්ඝෝෂණ රැල්ලක් දකින්නවා. ඉතින් ඒකට මට විතරට යා මානසික කොට ඒ පැත්තට ඒගොල්ලෝ නැඹුරුලා තිබුණා. ඒක අපි දැක්කේ මේගොල්ලෝ විතර මේ අර අපි දැන් දැන් උද්ඝෝෂණ විදිහටම තමයි මේක පටන් ගත්තේ. ඒ වුණත් ඒ තත්ත්වයෙන් දවස් වෙනකොට අපිට පාලනය කරන්න උතුණා. අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ අය යහපත් මානසිකත්වයකින් ඉන්න අය නෙමෙයි. දීර්ඝකාලීනව මධ්‍යවර්ග සමග ජීවත් වෙලා මනස යම් කිසි දුරකට අසාමාන්‍ය තත්ත්වයේ පවතින බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් ඒ අයගේ අපි සැලකන්නේ ඒ අය මිනිමරු වෙන්නේ නෙමෙයි. ඇත්තටම මේගොල්ලෝ අතන යම් කිසි අතනීප තත්ත්වයක් තියෙන ඇයි තමයි සැලකන්නේ. ඒකයි අපි දැන් ඕගොල්ලෝ මේ එළියට යනකොට අපි දැඩි පියවරක් අරගෙන තුරට සම්පතන ආරක්ෂා විදාමුදා වෙන්නේ. ඒකට අපි වැඩි ඒ සම්බන්ධ දැඩි විදියට මේව කරන්න ඒගොල්ලෝ නවත්තන්න. මොකද එළියට ගියාට අපිට අපිට දාත මේව කරගන්න පුළුවන් හැකියාවක් තියෙන බව විශ්වාසයක් තිබුණා. ඒ වුණත් ඒකේ අතනීප තත්ත්වය උඩ යහපත් මාර්ගයක් නැති අතනීප කොටසක් සලකන්නේ. ඉතින් ඒකේ සාමාන්‍ය හැකිරීමේ කලාකාරී තත්ත්වයක් තියෙනවා. ඒකට අපි ධර්මයේ පාලනය කරගත්ත ඒතර තේරුම් ගන්න ඕනේ මත්ද්‍රව්‍ය වලට ඇත්තයි වුණු දහසකට ආසන්න ප්‍රමාණයක් පාලනය කරනවා කියන එක සාමාන්‍ය පිටක් පාලනය කරන විදිය තාමත් අතිරු කරුණක්. ඒ වුණත් අපි බොහොම සාර්ථක වැඩ කටයුතු කරගෙන ගියා. මේ එක්කයි නිය යාමක් සම්බන්ධ ඇති තත්ත්වයක් තමයි මේ විදිහට මේ අය කලාකාරී ලෙස හැසිරෙන්න පටන් ගත්තේ. ඔව් ඊටමත් වැදගත් සහ සමාජයට වටින මෙහෙවරක් මේ ආයතනින් කරයි කියන එක අපි වැඩසටහන් ගණනායකතුමාත් ඔබතුමාලත් එක්කත් කතා බහ කළා. හැබැයි ඊයේ දවසේදී මාධ්‍යයේදීත් අපි දැක්කා බොහෝ දෙනෙකුට පහර දීම් කරලා තිබෙනවායි කියලා ඔවුන් විවිධ කැලලි ඉදිරිපත් කරමින් තමන්ගේ ශරීරයේ තිබෙන ලක්ෂණ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව ඔබතුමාට මොකද්ද දෙන්න තියෙන උත්තරය? මොකද නිලධාරීන් පහර දෙනවද? ගොඩක් අයගේ ඔය මානසික තියෙනවා මේ ඒගොල්ලන්ගේ තියෙන මං හිතන්නේ මත්ද්‍රව්‍ය වලට දීර්ඝ කාලයක් දැයිවීම නිසා තියෙන මානසිකත්වය තමයි දැන් මුල් මාස 3-4දී අතපය කපා ගන්නවා. එතකොට අනිත් අයගේ හූර කපන්න හදනවා. අනිත් අය මේ කරන සියලු දිවා ගන්න තත්ත්වයක් තියෙන මේ මත්ද්‍රව්‍ය නොමැතිව ඇඟ පාලනය කරගන්න බැරි නිසා. ඉතින් මේ ඔය දැන් තාක්ෂණික ඉන්න තැනක දෙතුන් දෙනෙක් යම් කිසි සමාජාලාදී තාමත් කල්පකාරී ඇතුළත් ඉන්නේ අය පාලනට අමාරු කියන ඒ වගේ අවස්ථාවල යම් කිසි දෙයක් සිදු වෙලා තියෙනවා. ඒ හැමෝටම මේ ඔය තුන්වතර දෙනෙක් ඉන්නේ මේ 1000ක් වගේ පිළිස්සකි. ඉතින් ඒව දෙයක් නොවුනත් කියන්න බෑ. අන්තර්ජාල උපදෙස් එක කලාකාරයෙක් ඇතුළත වෙලා තියෙනවා. හැබැයි මේ අය ඔය දැන් මෙතෙන් එන්න කලින් එක දේවල් වලට සම්බන්ධ අපිටුවාල පොළු සමහර අයගේ මුළු ඇඟ පුරාම එක දේවල් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේගොල්ලෝ බේරීමටම තියෙන එක විදියක් තමයි පෙන්වන්නේ. මේගොල්ලෝ මේ වෙනකොට පිටක් මේ පළවෙනි මාස 8 ගත කරන්නේ මේගොල්ලෝ කොහොම අකමැති වෙතද? ඒ වගේ එහෙම කෙනෙක් වයින් ඉන්නේ. ඉතින් වෙනස් දේවල් පෙන්වලා එතන හැබැයි මම කොහොම පැහැදිලිව කියන්න ඕනේ. දැන් මෙතන 997ක් හිටියොත් 5 දෙනෙක් වෙන්නදී උපරිම ඒ තත්ත්වෙ පෙන්වන්නේ නැත්තේ ඒවා ඔතෙන් දුරට තත්ත්වෙද කියලා මම හරිනව දන්නේ. මේ සෑම කෙනෙක්ගේ මෙතෙන් වෙනකොට අපි දකින්න ඇඟ පුරාම විවිධ කැලල් තියෙනවා. කැප්ටියම් තුවාල සුදුවර ගැනීම වල තියෙනවා. ඒක හරියට පරීක්ෂණය අපි දැනට අභ්‍යන්තර පරීක්ෂණයක් වෙනම කරගෙන යනවා. තවතත් ස්මෝලික් වාර්තාවක් ගන්නවා. ඒකේ දැන් සවිස්තර වාර්තාවක් 13ක් තුනක් ගන්නවා. ඊට අමතරව පරීක්ෂණ කරගෙන යනවා. ඔව් මම අවසාන වශයෙන් මේජර් ජෙනරාල් දර්ශන හිටියාරන් මෙතුමාගෙන් කැමැති විමසන්න දැන් මේ අවට ප්‍රදේශවාසීන්ට ලබා දෙන්න තියෙන පණිවිඩය මොන වගේද? පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වලා විදිහට මොකද පිරිසක් තවමත් එළියේ ඉන්නේ. ඒ නිසා මේ අවට ඉන්න ජනතාවට රටේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය කොහොමද ඔබතුමාට? ඒත්වකින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා අමුන්ගේ පවුලේ යම් කිසි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒ අය දන්නවා ඒ පවුල කොතරම් පීඩාවකට ලක් වෙලා ඉන්නේ කියලා.
සමාජයේ පුත්තර පීඩාවක් ලක්ෂණවල ඉරත්තට සැලකන්නේ මේක යම් කිසි අසනීප තත්ත්වයක් ඇටියෙද. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා යම් කිසි කෙනෙක් දැක්කොත් මේ අය කොහෙද ඉන්නවා හරි යම් කිසි තැනක තාවකාලික ලැබුවන වහාම ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න මේව කෙනෙක් ඉන්නවා කියන මොකද මේ අයකින් සමාජයට ලොකු හානියක් වෙනවා. ඒ කියන්නේ ජීවල් දුරවල් පාරේ බහලන්න කෙනෙක් මොකද වියයි විතර මත්ද්‍රව්‍ය අවශ්‍ය නිසා මුදල් නොමැතිකම නිසා ඒගොල්ලෝ මොනම දෙයක් කරන්නේ නැති අවශ්‍ය මුදල් වාගන්න ඒ අකමුට අවශ්‍ය කරන මුද්‍රකට ඒක නිසා කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා සියලු දෙනාගෙන් යම් කිසි දැක්කොත් ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න. අපි ඇයට කිරියර කරන්න නෙමෙයි ඒ නැවත මේක අපිට පුනරුත්ථාපනය ගෙනල්ලා පුනරුත්ථාපනය කළා සමාජයට යහපත් විනයගරුක සමාජයට වැඩදායි රටට වැඩදායි පුද්ගලයන්ට අපි ඉදිරියට දාන්නේ. ඒ කාර්යයට අපිට අවශ්‍ය සහයෝගය දෙන්න නැත්නම් සමාජයටම තමයි ඒකෙන් හානිය වෙන්නේ. ඒ නිසා අපිට කරන සහයෝගයක් වශයෙන් අනිත්‍යයට කරන අවබෝධ කරගෙන එක්තරම් දුරට ඒ අය පොලිසියට දැනුම් දෙන්න පොලිසිය ගෙනනකට අපි ඇයට ගහන්න බලලා ඉරියර කරන්න නෙමෙයි අපිට ඕනේ නැවත මේ කට්ටිය මේක ගෙනල්ලා හොඳ පුරවැසිය විදිහට සමාජගත කරන්න. බොහොමත් මිසුදෙන් දෙනවා මේ උදෑසන ඔබතුමා සීත පත්‍රයේ සමගින් එකතු වෙමින් අපිට මේ වර්තමාන තොරතුරු සහ වැදගත් තොරතුරු ගණනාවක් අපිත් සමග බෙදා හදාගත්තාට අපිට ඒ කතා බහට එකතුනේ දුරකථනයෙන් වත්මන් පුරුත්තාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා එතුමාට අපි නැවත වතාවක් අපේ ස්තුතිය මේ මොහොතේ පිදු කරනවා. කඳකාඩු කඳවුරේ යුද්ධයක් කියන තේමාවත් එක්ක දවසේ සියලුම පුවත්පත්වල තිබෙන සිරස්තල අවධානයට ගනිමින් මුල්ම ප්‍රවෘත්තියට වැඩි වටිනාකමක් එකතු කරමින් අපි අද දවසේදී ඔබට මේ තොරතුරු අද දවසේ මේ සජීව වැඩසටහන තුළ ඉදිරිපත් කළේ. ඒ අනුව අනිකුත් පුවත්පත්වලත් අපි අවධානය යොමු කරමු ඉදිරියේදී මොනවද මේ හා තියෙන තවත් තොරතුරු කියන කාරණාව. අපි සූදානම් වෙනවා අද පුවත්පතේ අනිකුත් සිරස්තල වලට අවධානය යොමු කරන්නට. මේ පසුගිය දවස් කිහිපය පුරාවටම පාතාලයේ යම් යම් ක්‍රියාකාරකම් එක්ක මිනිමරුම් ගණනාවක් සිදු වුණා. අද දවසේදීත් මේ පිළිබඳව තොරතුරක් වාර්තා වෙනවා. අද පුවත්පත වාර්තා කරනවා තරුණයන් දෙදෙනෙකු කටුබැද්දේදී වෙඩි තබා ඝාතනය කරයි. ඝාතනය වූ අයෙක් මිනිමරුම් තුනකට සම්බන්ධ සැකකරුවෙක් බව හෙළිවෙයි කියන සිරස්තලයත් එක්ක තමයි මේ කාරණාව අද දවසේදී අද පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. ඔය විදිහට එවැනි තොරතුරු ගණනාවක් එකතු වෙනකොට ජනතාවට තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වයන් පිළිබඳව තමයි ඊළඟට විවිධ සිරස්තල තුලින් දවසේදී පුවත්පත්වල තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අනුව බස් ගාස්තු වැඩිවීම අද ප්‍රකාශ කරනවා කියලා ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා. අවම ගාස්තුව 40යි එතෙන් පටන් 22%ක් කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක තමයි මේ සිරස්තලය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ කියන්නේ 22%ද කියන එකත් තවමත් හරියටම තීරණයක් නැහැ. අද තමයි ප්‍රකාශ කරන්නේ බස් ගාස්තු වැඩිවීම හා සම්බන්ධයෙන්. ඒ සමගම මහ බැංකු අධිපතිවරයා පිළිබඳව විවිධ කාරණා පසුගිය කාල සීමාවන් තුළදී ඉදිරිපත් වුණා පුවත්පත්වලත් අද දවසේදීත් යම් කාරණාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි එතුමාගේ ඉදිරි දූර කාලය හා සම්බන්ධ ප්‍රවෘත්තිය. මහ බැංකු අධිපති ධූරය යලිත් නන්දලාල්ට කියලා තමයි සිරස්තල ඉදිරිපත් කරන්නේ අද පුවත්පත. නවෝදයා පවණි මේ තොරතුරු වාර්තා කරනවා. මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත වරක් නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලෙස නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ කියලා තමයි ඒ දුරටත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ දූරකාර්යය අද අවසන් වීමට නියමිතව තිබුණා කියලා එහි සඳහන් වෙනවා. මහ බැංකු අධිපති ලෙස නන්දලාල් වීරසිංහ මහතා නැවතත් පත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ අවශ්‍ය බැවින් ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නන්දලාල් වීරසිංහ මහතා නැවත වරක් මහ බැංකු අධිපති ධූරයට පත් කිරීම සඳහා නිර්දේශ ලබා දී තිබේ කියලා මේ ප්‍රවෘත්තියේ සඳහන් වෙනවා. ඊට පස්සේ අපි යන්න සූදානම් වෙනවා තවත් සිරස්තලයකට. 2022 පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 1.6කින් හැකිලෙයි කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. 2015 සිට මේ දක්වා කෘෂිකාර්මික ආර්ථික කටයුතු වල වාර්තා වූ ඉහළම පසුබැස්මත් මේ කාර්තුවේදී කියලා ඒ තුළ තවදුරටත් සඳහන් කරලා තිබෙනවා. ජනවාරි 1 ජූනි 27 මාරක රිය අනතුරු 1370ක් 1442ක් මරණයට පත් වෙලා කියලා වාර්තා වෙනවා. මේ ඉතාමත් ඛේදනීය තත්වයක්. මහා මග අනතුරු මහා මාර්ගයේ තිබෙන අනතුරු ඉතාමත් වැඩි තත්වයක් තිබෙනවා කියලා තමයි මේ තුලින් අපිට පැහැදිලි වෙන්නේ දැනෙන්නේ. ඒ අනුව මේ ලිපිය තුල තවදුරටත් සඳහන් කරනවා මෙන්න මේ විදිහට
මේ වසරේ ජනවාරි 1 වෙනිදා සිට ජූනි 27 වෙනිදා දක්වා කාල සීමාව තුළ මාරක රියනතුරු 1370ක් සිදු වී ඇති අතර එහිදී 1442 දෙනෙකු මියගොත් ඇති බවත් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කරා කියලා එහි සඳහන් කරනවා. ඒ වගේම මේ වසරේ ගත වූ මාස 6ක කාලය තුළදී පාපැදි අනතුරු හේතුවෙන් පුද්ගලයන් 102ක් මරණයට පත්ව ඇත බවත් ගත වූ වසර තුළ සමස්ත ලෙස පාපැදි අනතුරු හේතුවෙන් පුද්ගලයන් 182ක් මියගොස් ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නා කියලා සඳහන් කරනවා. මේ අතරතුර බීමතින් රියදුරන් 15875 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසු නියෝජ්‍ය පොලිස්පතිවරයා සමස්තයක් ලෙස පසුගිය වසර තුළ එම සංඛ්‍යාව 77859ක් බව සඳහන් කරනවා කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. ඒ తত্ত্বය අපි හැමෝගේම අවධානයට යොමු විය යුතු ප්‍රශ්නයක්. අපි හැමෝම මහා පාරත් එක්ක කටයුතු කරන පිරිසක්. ඒක නිසා පයින් ගියත් පාපැදියෙන් ගියත් වාහනයකින් ගියත් Tamanගේ ආරක්ෂාව වගේම අනිත් අයගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමු කළ යුතුමයි. හැබැයි දැන් තියෙන තෙල් ප්‍රශ්නත් එක්ක වාහන අඩුවීමත් එක්ක පාරේ අනතුරු නම් අඩු වෙයි කියලා හිතෙනවා. නමුත් එය අර්බුදයක තවත් ප්‍රතිඵලයක්. ගැටලුවට විසඳුම් නැහැ. අතුරු වෛද්‍ය සේවාවට අයත් පිරිස් අද වැඩ වර්ජනයේ. වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සේවාවන් වලට සම්බන්ධ පිරිස්වල වැඩ වර්ජනයන් පිළිබඳ ඊයේ දවසේදී අපිට යම් වාර්තාවන් ඉදිරිපත් වුණා. මේ අද දවසේ කියන අලුත්ම තත්වය ගැටලුවට විසඳුමක් නැති නිසා අතුරු වෛද්‍ය සේවාවට අයත් පිරිස් අද වැඩ වර්ජනයට යෙදিলা ඉන්නවා කියලා තමයි කියන්නේ. සංඝරත්නයේ අනුශාසනා පාලකයන් පිළි නොපැවදීම නිසා රට විනාශ වුණේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන නාහිමිපාණන් වහන්සේ කරන ප්‍රකාශක දවසේ සියලුම පුවත්පත්වල ප්‍රධාන පිටුවේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතරට එකතු කරලා තිබෙනවා. මේ අද පුවත්පත වාර්තා කරන ආකාරය මේ පිළිබඳව අපි තවදුරටත් වැඩි විස්තර සාකච්ඡා කරන්න කතා බහ කරන සූදානම් තවත් පුවත්පත් එක්ක ඉදිරියේදී අද දවසේ සියත පත්තරය තුලින් අපි යන සූදානම් වෙනවා දිනමින පුවත්පතේ ඉතිරි සිරස්තල වලට. ප්‍රධානම සිරස්තලය රැඳවූ 750ක් එළියට පණිති කියන සිරස්තලය අපි මුලින්ම ලබා ගත්තා ඉදිරිපත් කළා ඔබට. දැන් යමු අපි සිරස්තල වලට. ඒ අනුව IOC පෙට්‍රල් බෙදීම සීමා කරයි. යතුරු පැදියකට රුපියල් 1500යි, ත්‍රිරෝද රථයකට 1500යි, මෝටර රථ වලට 7000යි. IOC ඉන්ධන විතරයි මේ අවස්ථාවේදී ලබා දෙමින් සිටින්නේ. එයත් ඉතාමත් සීමා සහිතව ලබා දෙනවා කියන කාරණාව තමයි මේ කියන්නේ. එමෙ නැත්නම් අනිකුත් අවස්ථාවලදී අපිට ලබා ගන්න තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඉන්ධන ලබා දෙනවා කියලා තමයි රජයෙන් නිවේදනය කරලා තිබෙන්නේ. ඊයේ දවසේ සිට වහම ක්‍රියාත්මක කරන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන පෙරමුම්හල් මගින් පෙට්‍රෝල් නිකුත් කිරීම සීමා කිරීමට පියවරගෙන තිබෙනවා කියන කාරණාව තමයි මේ සිරස්තලත් එක්ක අද දවසේදී වාර්තා වෙන්නේ. නන්දලාල්ගේ දුර කාලය වසර 6කින් දිගු කරයි. අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපකුත් එක්ක අපි කලින් කතා බහ කරපු සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව අධිපතිවරයාගේ දුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ විදිහටයි දිනමින පුවත්පත අද දවසේදී වාර්තා කරලා තිබෙන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ ඒ කාරණාව කියනකොටම මහ බැංකුව හා සම්බන්ධ කාරණාවක් කියනකොටම ඩොලර් ප්‍රශ්නය පිළිබඳව දැන් අපි කතා බහ කරන වෙලාවක ඩොලර් බිලියනයක IMF ණය මුදල ළඟදීම කියලා ජයසිරි මුණසිංහ වාර්තා කරනවා දිනමින පුවත්පතට තොරතුරක්. එයයි ඔබ මේ දකින්නේ, සිරස්තලයි මේ ඔබ දකින්නේ. අපි ඉදිරියේදී තවදුරටත් මේ පිළිබඳව තවත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ 9 වනදා සිද්ධියෙන් වරායට කෝටි 12ක පාඩුවක් නැව් 17ක් සිංගප්පූරුවට ගිහින් කියලා වාර්තා කරනවා රන්මලි සෝමසිරි. මේ 9 වනදා සිදුවීමත් සමගම වරාය සේවකයන් අරගලයට සහාය දීම නිසා එදින රුපියල් කෝටි 12ක පාඩුවක් සිදු වී ඇති බව වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල සිල්වා මහතා ප්‍රකාශ කරනවා කියලා තමයි ඒ ප්‍රවෘත්තිය තුළ වැඩිදුරටත් තොරතුරු ඉදිරිපත් වෙන්නේ. විපක්ෂ නායකවරයාගේ ඡායාරූපකුත් එක්ක දවසේ තවත් තොරතුරක් වාර්තා කරනවා දිනමින පුවත්පත. අර්බුදය දඩමීමා කරගෙන ආණ්ඩුව සපුකස් කන්ද විකුණන්න හදනවා කියලා තමයි කියන්නේ. PK බණ්ඩාර තොරතුර වාර්තා කරන්නේ මේ අර්බුදය දඩමීමා කරගෙන ආණ්ඩුව සපුකස් කන්දත් ඔන්න විකුණන්න යනවා කියලා කියනවා විපක්ෂ නායකවරයා. විපක්ෂ නායකවරයා එහෙම කියනකොට අනුර කුමාර දිසානායක මහතා මොනවද කියන්නේ කියලා අපි බලමු. මොකද ඊයේ දවසේදී නම් දෙන්න නිකන් තරඟයට වගේ අදහස් ඉදිරිපත් කරපු දේවල් තමයි පුවත්පත්වල සිරස්තල වලට එකතු වෙලා තිබුණේ. අද දවසේ මොනවද අනුර කුමාර මහතා කියන්නේ? ගැටලුකාරී පාලනයට එරෙහිව පාරට බහිමු කියලා ඔහු කියනවා. පවතින ගැටලුකාරී පාලනයට එරෙහිව ජාතික ජන බලවේගයේ කියන දිනක රටේම ජනතාව පාට බහිමයි එහි නායක අනුර කුමාර දිසානායක කියනවා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ.
ගාලු මෝදුර සිද්ධිය ගැන පොලිස්පතිගෙන් මානව හිමිකම් කොමිසමට පැය 3ක ප්‍රකාශයක් ගයාන් කුමාර වීරසිංහ වාර්තා කරනවා අද දවසේදී. ඒ සමගම එක්සත් සංරැකියා වෙළඳ සංගමේ සභාපති අත්අඩංගුවට රැගෙන තිබෙනවා කියන කාරණාවත් අද දවසේදී කියන්නේ දිනමින පුවත්පත. ඖෂධ වෛද්‍ය උපකරණ කාර්ය මණ්ඩල හිඟෙන් රෝහල් රැසක් කොට උඩ. එය තවත් අර්බුදකාරී තත්වයක්. මේ තියෙන තත්වයන් එක්ක රෝහල් රැසක්ම ක්‍රියාකාරීත්වයෙන් අඩපණ වෙලා තිබෙනවා කියන කාරණාව අද දවසේදීත් අපිට වාර්තා කරන්න සිද්ධ වෙනවා. සිතේ අමාරුවෙන් හරි. සේවක හිඟෙන් දුම්රිය රැසක් අවලංගුයි. මගින් ජීවිතත් මරණත් අතර සටනක. දුරගමන් සේවා නවතින ලකුණු ඉදිරි දිනවල තත්ත්වය බරපතලයි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කියයි. සුභාෂිනී සේනානායක වාර්තා කරනවා දිනමිනට. ඉදිරි තත්ත්වය බරපතලයි කියලා අග්‍රාමාත්‍යවරයාත් කියනවා. ඉදිරි සති පිළිබඳව ඔහුගේ පුරෝකථනයන් කියනවා. අද දවසේ පුවත්පත්වලත් වාර්තා කරලා තිබෙනවා අග්‍රාමාත්‍යවරයාගේ ඊයේ දවසේ කරපු ප්‍රකාශන සම්බන්ධව. අග්‍රාමාත්‍යවරයා මීට සති කිහිපයකට ඉස්සෙල්ලා කිව්වා ඉදිරි සති 3ක් බොහොම අමාරු තත්ත්වයක් තිබෙනවා කියලා. ඒ සති 3 ආරම්භ වෙන්නේ මේ සතියේ සිට මේ කාල සීමාවේ තමයි කියලා දැන් ඔහු කියනවා කියලා අද දවසේ පුවත්පත්වල තිබෙනවා. ඒ තොරතුරු මොනවද කියලා අපි ඔබට කියන්න සූදානම් වෙනවා තවත් ඉදිරියේදී. ඒ අතරතුර ඉදිරිය ගැන කතා බහ කරනකොට දිනමින පුවත්පත කියනවා ඉදිරි සතිය පිළිබඳව මෙන්න මේ වගේ කාරණාවක්. ඉදිරි සති දෙකේ විදුලි කප්පාදුවේ වෙනසක් නැහැ කියලා තමයි කියන්නේ. දැන් පහුගිය දවස්වල තිබුණට වඩා තවත් පැයකින් පමණ විදුලිය කප්පාදුව වැඩි වුණා. දැන් ඒ తত্ত্বය ඉදිරි සති දෙකේ වෙනසක් වෙන්නේ නැහැ කියනවා. ඒ ඉතින් කියන්නේ එතනින් පස්සේ මීට වඩා වැඩි වෙයි කියලා වෙන්න ඕන. අතුරු වෛද්‍ය සේවා අදත් වැඩ නැහැ. ඒ විදිහට තමයි අතුරු වෛද්‍ය සේවාවන් පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ දිනමින. තැපැල් වර්ජනයත් තවදුරටත් තියෙනවා කියලා දිනමින පුවත්පත දවසේදී කියනවා. ඩීසල් නැවක් එන්නේ ජූනි මැද. පෙට්‍රල් ටොන් 33000ක නැවක් ජූනි 22 වෙනිදා මෙරටට කියලා කියනවා. ගෑස් නැවක් ජූලි 6 වෙනිදා කොළඹට එනවා කියලා තමයි වාර්තා කරන්නේ දිනමින පුවත්පත ඒ ඡායාරූපයත් එක්ක. ලංගම බස් 750ක් කොට උඩ. ජනවාරි මිලට බඩු දෙන්න සැපයුම් කරුවන් බෑ කියයි කියලත් ඒ ප්‍රවෘත්තියම අනුසිරස්සලයක් විදිහට ඉදිරිපත් කරලා තිබෙනවා. ගොඩක් දේවල් දැන් කොට උඩ ගිහිල්ලා තියෙන්නේ. මිනිස්සුන්ට නම් දැන් ඉන්න කොටත් නෑ. දැන් චාත්තියේ හිටපු මිනිස්සු ලිපට වැටිලා එතනින් එහාට වැටෙන්න තැනක් නැතුව තමයි ජනතාව නම් දැන් බලාගෙන ඉන්නේ මොනවද ඊළඟට වෙන්නේ කියලා. පොහොට්ටුවේ ඉදිරි වැඩ ගැන සාකච්ඡා ආරම්භයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි යාන්ත්‍රණය පිළිබඳව පක්ෂයේ ප්‍රධාන සංවිධාන සහ අනුබද්ධ සංවිධාන සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා කියනවා. පොහොට්ටුව නම් ඉතින් ඒ විදිහට වැඩ ආරම්භ කරනවා ඉදිරිය ගැන කතා බහ කරමින්. අර කිව්වා වගේ සාමාන්‍ය ජනතාව විදිහට රටේ මිනිස්සු විදිහට අපිට ඉදිරියක් නම් පේන්නේ නැති තත්ත්වයක් තමයි වර්තමානයේ වෙනකොට තියෙන්නේ. හැම පැත්තෙන්ම අර්බුද, හැම පැත්තෙන්ම ප්‍රශ්න, හැම පැත්තෙන්ම කරදර, ජීවිත තර්ජන, මේ හැම දෙයක් එක්කම ඉදිරියට යන්න වෙලා තියෙනවා. ඉදිරියක් පේන්නේ නැති වටපිටාවක. ඒ අතරතුර පාතාලය හා සම්බන්ධ කාරණාත් වාර්තා වෙනවා. මේවත් ඉතින් ජනතාවටම දැනෙන බය සංකා සැක සංකා ජීවිතය පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයන්. පින්වත්තේ උක්වා සහ ගෝලෙක් කටුබැද්දේදී වෙඩිකා නැසිති. මාසයක් තුල කුඩු පාතාලයේ 11 වෙනි බිල්ල ගනී. ඝාතකයන් පැමිණිය අයුරු CCTV රූපරාමයේ කියලා මේ සිරස්තලයත් එක්ක ඡායාරූපයකුත් පළ කරලා තිබෙනවා. කුඩු සලින්දුගේ වැඩක් දැයි සැකයක්. ගයාන් කුමාර වීරසිංහ, පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක, බණ්ඩාර බිමල් ජයසිංහ මේ තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පතට. ওই විදිහට තමයි අද දවසේදී දිනමින සහ අද පුවත්පත් ප්‍රධාන පිටුවේ මුල් පිටුවේ Tamanගේ සිරස්තල ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපිට තවත් පුවත්පත් ගණනාවක් තිබෙනවා අද දවසේදී ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. අපි ඒ සියල්ල සඳහා ඉඩකට තබාගෙන ඔබේ නවසර පතන්නේ කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා ඉන්න. රැඳිලා ඉන්න සියත පත්‍රයේ සමගින් ඔබට වටින අලුත් දේවල්, නැවුම් දේවල් වගේම වටිනා තොරතුරු ප්‍රවෘත්තීන් අද දවසේදී පුවත්පත් ආශ්‍රයෙන් ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම් තවදුරටත්.
මොර්නින් ෂෝ සිත පත්තරයේ සමගින් යලිත් අපි සජීවීව ඔබ මුණ ගැහෙනකොට අපි යනවා අරුණ පුවත්පතේ තියෙන ප්‍රධාන සිරස්තල වලට අවධානය යොමු කරන්නට. එහි ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ අපි මුලින්ම කතා බහ කරපු රැදවියන්ගේ මරණයෙන් පසු කන්දකාඩු යුද පෙටියක් වෙයි කියන සිරස්තලයත් එක්ක කන්දකාඩු ප්‍රශ්නය පිළිබඳව අපි මේ පිළිබඳව බොහෝ දේවල් කතා බහ කරා. විශේෂයෙන්ම අපි මෙහි ප්‍රධානියාව සම්බන්ධ කරගෙන පුරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා සම්බන්ධ කරගෙන වර්තමාන අලුත්ම තොරතුරු සහ ජනතාවක් රටක් විදිහට අපි දැනගත යුතු කරුණු කාරණා බොහොමයක් කතා බහ කළා. ඒ නිසා අපි අනිත් සිරස්තල වලටයි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. පින්වත්තේ උක්කුවා කටුපැද්දේදී වෙඩිකා නසී මද්‍රව්‍ය ඝාතන රැල්ලේ 20 වෙනි බිල්ල කියලා තමයි සඳහන් වෙන්නේ ඡායාරූපිකුත් එක්ක. ඊළඟට අපි යනවා මීළඟ පෙට්‍රල් නැව එන්නේ ජූනි 22 කියලා තමයි සඳහන් කරන්නේ. අග්‍රාමාත්‍ය උපදේශක සාගර රත්නායකයි කියන්නේ. නයන තරංග ගමගේ අරුණට වාර්තා කරනවා ලංකා කණිතෙල් නීතික සංස්ථාවට මීළඟට පෙට්‍රල් තොගයක් රැගක් නෞකාවක් ලැබීමට නියමිත ඇත්තේ ජූලි මාස 22 වෙනිදා බව අගමැති උපදේශක සාගර රත්නායක ප්‍රකාශ කරයි. ජූලි 22 තමයි අහපව් පෙට්‍රල් නැවක් එන්නේ. එතකොට දැන් පොලිමේ ඉන්න පිරිස ලංකාවම දැන් තෙල් නැතුව ඉන්නේ. ඒ නැව ආවත් කීයෙන් කී දිනකට තෙල් ලබා ගන්න සිද්ධ වෙන්නේ. ටෝකන් තියාගෙන දැන් ගෙදරට ලයින්නවා. ඒවා සමහරව ලැමිනේට් කරගන්නත් උත්සාහ කරනවා කියලා වාර්තා වෙන්නේ. මොකද ඒ තරමට ඒවා ආරක්ෂා කරගන්න ඕන කියලා හිතන හින්දා. කොහොම නමුත් ඊගාව පෙට්‍රල් නැවෙන්නේ නම් ජූලි 22 කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඊයේ දුම්රිය 28ක් අවලංගුයි. ඡායාරූපයකුත් එක්ක ප්‍රධාන ඡායාරූපය විදිහට අරුණ පුවත්පත ඉදිරිපත් කරමින් අද දවසේදී කියනවා ඊයේ දුම්රිය 28ක් අවලංගුයි කියන කතාව. දුම්රිය නියාමකයන් හා රේදුරන් සේවයට වාර්තා නොකිරීමෙන් ඊයේ දුම්රිය 28ක් අවලංගු කිරීමට සිදු වූ බව නියෝජ්‍ය සමානාධිකාරී ගාමිණී සෙනවිරත්න පැවසීය කියලා කියනවා. ජනතාවට වාහන වලින් ගියපු අයට දැන් වාහන වලින් යන්න විදියක් නැහැ. හැකි ලෙසින් මෝටර් සයිකල් වලට වගේ දැන් පරිවර්තන වෙලා තියෙනවා. එහෙම ගියපු අයටත් දැන් එයත් දැන් කරගන්න විදියක් නැහැ පෙට්‍රල් ප්‍රශ්නයත් එක්ක. දැන් යන්න තියෙන ඊළඟ අවස්ථාව බස් සහ දුම්රිය. ඒ අතුරු දුම්රිය තමයි අවම ගාස්තුකින් යන්න තිබුණු අවස්ථාව. දැන් එයත් නැති වෙලා තියෙන තත්ත්වයක් තමයි අපිට වාර්තා වෙන්නේ. ඒත් එක්කම දුම්රිය 28කුත් අවලංගු වෙලා තියෙනකොට කොහොමද මිනිස්සු Tamanගේ අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරගන්නේ? මේ අත්‍යවශ්‍ය සේවාවන් කියලා යම් යම් කොට්ටාශයන් පිළිබඳව කතා බහ කරත් මිනිසුන්ගේ හැම දෙයක්ම ඔවුන්ට අත්‍යවශ්‍ය වෙනවා. Tamanගේ දරුවාට කන්න ටික දෙන්න, Tamanගේ දරුවාට බෙහෙත් ටික ගන්න එක අත්‍යවශ්‍ය නැද්ද? ඒකට අත්‍යවශ්‍ය සේවාවන් කියලා විතරක් කොහොමද කියන්නේ සමහර දේවල්. ඉතින් මේ ප්‍රශ්නකාරී තත්ත්වයන් එක්ක තමයි ඔබ මම අපි හැමදෙනාම ඉදිරියට මුහුණ දෙමින් යන්නේ බොහොම අපහසුකාරී වාතාවරණයන් රසක් එක්ක. මන්ත්‍රීවරුන්ගේ ලිපින පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරලා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් පෙරේදා පස්වරුවේ සිට ඉවත් කර ඇත කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ කාරණාව පිළිබඳව කතා බහ කරනකොට ඇයි එහෙම වෙන්නේ කියන කාරණාව සහ ඒ තවත් තොරතුරු කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඒ නිසා අතුල් පිටුවට අපි යමු. රටේ පවතින තත්ත්වය සැලකිලි ගනිමින් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා මේ පියවරගත් බව පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරයි. පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික සහ නිල ලිපිනයන් මෙන්ම පෞද්ගලික ස්ථාවර දුරකථන අංක මීට පෙර ඇතුළත් කර තිබිනි. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් ඉවත් කළද තවමත් සියලුම මන්ත්‍රීවරුන්ගේ දුරකථන අංක ඇතුළු තවත් පෞද්ගලික තොරතුරු කිහිපයක් පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා සාමාන්‍ය ජනතාවට ලබා ගැනීමට හැකියාව ඇත. මේ තරමට බයක් ඇති වෙන්න හේතුවත් ඉතින් මොනවද කියලා පොඩ්ඩක් හිතලා බැලුවා නම් හොඳයි නේද? ජනතාවට සේවය කරන්න, රටට සේවය කරන්න කියලා ආපු මේ മന്ത്രിවරුන්, ඇමතිවරුන් Tamanගේ සේවාව හරියට කරා නම් මෙහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් කරේම ජනතාවට ද්‍රෝහිකම් 100% ප්‍රතිශතයක් ගත්තොත් එහෙම බොහොම සුළු පිරිසක් විතරයි ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් කතා බහ කරා කියලාවත් හුඟක් වෙලාවට දැන් අපිට හිතන්න තියෙන්නේ. ඉතින් එහෙම වුණාම මේ වගේ දේවල් කරන්න සිද්ධ වෙනවා. නන්දලාල්ගේ ඉදිරි වසර 6ට රනිල් කැමැත්ත දෙයි. ඡායාරූප දෙකකුත් එක්ක අග්‍රාමාත්‍යවරයාගේ සහ මහබැංකුව අධිපතිවරයාගේ ඡායාරූපත් එක්ක මේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. අපි මේ පිළිබඳව ටිකක් දීර්ඝව කතා බහ කළා. අනිකුත් පුවත්පත් එක්ක ජනාධිපති මන්දිරයේ පිවිසුම් මග අවහිර කළ විරෝධතාකරුවන් අත්අඩංගුවට කියලා තොරතුරුකුත් අද දවසේදී වාර්තා කරනවා. සේවය අත්හිට වූ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් යලි කැඳවයි. සේවය අත්හිට වන ලද පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් යලිත මෙතනතුරේ පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා කියන තොරතුරු වාර්තා කරන්නේ අරුණ පුවත්පත.
කෘෂිකර්ම පුනර්ජීවනයේ ක්‍රියාකාරී සැලැස්ම ඇමති අමරවීරට රසායනික පොහොර ආනයන කිරීම ඇතුළු මෙරට කෘෂිකාර්මික පුනර්ජීවනය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මක් සහිත යෝජනාවලිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරට ඊයේ බාර දෙනු ලැබීය කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. රට තුර කෘෂිකර්ම වෙනුවෙන් ගත්ත වැරදිම තීරණ, මෝඩ තීරණ, තකතිරු තීරණත් එක්ක පත් වෙලා තිබෙන තත්වය අපි හැමෝම දන්නවා. ඉතින් දැන්වත් මොනවා හෝ යහපත් දේවල් තීරණ ගනිමින් කෘෂිකර්මයේ පුනර්ජීවනය කරේ නැත්නම් ඊගාවට සිද්ධ වෙන්නේ බඩගින්නේ මැරෙන්න. මහ බැංකුවේ සරුසාර වෙතින් ගොවීන්ට මිලියනයක් දෙනවයි කියලා ඔන්න නයන තරංග ගමගේ වාර්තා කරනවා අරුණ පුවත්පතට. මෙරට මානව හිමිකම් කඩප් කළ අයට දැල එලන්න බ්‍රිතාන්‍ය සැරසේ. ශ්‍රී ලංකාවේ සිදු බව කියන මානව හිමිකම් කඩකිරීම සම්බන්ධ සිදුවීම් වලට වගකිව යුත්තන්ට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය හමුවේ අවශ්‍ය පියවර ගැනීම තම තක්සේරුව බව බ්‍රිතාන්‍ය ප්‍රකාශ කරයි කියලා සිරස්තලයක් තියෙනවා අද දවසේදී. ඉන්ධන අර්බුදය විසඳුවේ නැත්නම් අතුරු වෛද්‍ය සේවා අඛණ්ඩ වර්ජනයක. අතුරු වෛද්‍ය සේවාවන් පිළිබඳව මේ ප්‍රශ්නය පිළිබඳව අපි කලිනුත් කතා බහ කරා තවත් පුවත්පත් කිහිපයක් එක්ක. ඒ සමගම සමිතගෙන් පැරාලිම්පික් වාර්තාවක් කියලා තොරතුරක් තිබෙනවා. පැරාලිම්පික් සඳහා ගියපු සමිත මෙම ජයග්‍රහණය කරායි කියන කාරණාව සහ ඒ වාර්තාව පිළිබඳව දවසේදී අතුල් පිටුවේ තොරතුරු ගණනාවක් වාර්තා වෙනවා. අපි ඊටම ඉක්මනින් වෙලාව කීයද කියලා බලලා එන්නයි දැන් සූදානම් වෙන්නේ. ඒ වෙලාව කීයද කියලා බලන්න කලින් හිටියේ පැරාලිම්පික් ලෝක වාර්තාවක් ගෙනාපු සමිත ගැන කතා බහ කරමින් අපි ඒ සඳහා පුංචි වෙලාවක් වෙන් කරගත්තොත් වටිනවා. මේ වගේ ඊටමත් අමාරු තත්වයක ඉන්න වෙලාවක රටම හැමදෙනාම මානසිකත්වයෙන් පවා වැටලා ඉන්න වෙලාවක මේ වගේ ජයග්‍රහණයන් පිළිබඳව කතා කිරීමත් හිතට ශක්තියක් ධෛර්යයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් F44 කණ්ඩායමේ නව ලෝක වාර්තාවක් පිටවන්නට සමිත දුලාන් සමත් විය. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැත්වෙන පැරා ජාතික මල්ල ක්‍රීඩා ශූරතාවයේ ඊයේ පැවති හෙල්ල විසිකිරීමේ තරඟයෙන් තමයි මේ ජයග්‍රහණය ලැබිලා තියෙන්නේ. එක් පාදයක් හෝ දෙකෙම මධ්‍ය චලනයක් ඇති ක්‍රීඩකණ්ඩයට අයත් සමිත මෙහිදී මීටර් 66.6 බිඳුවක දක්ෂතාවයක් පළ කරමින් අද ලෝක වාර්තාව පිටුවේ කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වන විට මේ වාර්තාව සනාථ කිරීම සඳහා ඒ වළංගු භාවය සම්බන්ධයෙන් තීරණය කිරීමට අදාළ දත්ත ජාත්‍යන්තර පෙරා කමිටුවට යොමු කර තිබේ කියලා තොරතුරේ වාර්තා වෙනවා. ඒ අනුව ඒ ලෝක වාර්තාවත් යන ඉදිරියේදී තීරණය කරනවා කියලා තමයි කියන්නේ. මව බිම පුවත්පතේ වාර්තා කරලා තිබෙන තොරතුරු තමයි ඔබ ඒ දැක්කේ. අපි අරුණ පුවත්පතත් එක්කයි මේ මොහොතේ රැඳී සිටින්නේ. අපි යන්න සූදානම් වෙනවා තවත් සිරස්තල කිහිපයකට. 2022 පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 1.6කින් පහළට කියලා සිරස්තලයක් වාර්තා කරනවා. පසුගිය වසර සමග සැසඳීමේදී 2022 වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය 1.6කින් පසුබෑමට ලක්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. දරු ප්‍රසිද්ධියට අනිවාර්යෙන්ම රජයේ රෝහලකට එන්න ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති ඒ විදිහට ප්‍රකාශ කරනවා. දරු ප්‍රසූතිය සඳහා අනිවාර්යෙන්ම ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින රජයේ රෝහලකට පැමිණෙන ලෙස සියලුම ගර්භණී මවුරුන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මාචාර්ය සනත් ලැන්රෝල් මහතා විශේෂ ඉල්ලීමක් කරනවා කියලා තමයි කියන්නේ. මෙයට හේතුව මොකක්ද කියන කාරණාව සහ ඊට අදාළ තවත් තොරතුරු කිහිපයක් මේ මොහොතේ අපි ප්‍රකාශ කරනවා නම් එය මාධ්‍ය අපේ වගකීමක් විදිහට අපි සලකනවා. මොකද මේ ඊටමත් දැනගත යුතු කරුණු කාරණා රසක් තියෙන කෙටි ලිපියක්. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් කිසියම් ගර්භණී මවකට හදිසි අවස්ථාවකදී රෝල් ගත වීම සඳහා වාහනයක් සොයාගෙන නොහැකි විට සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ ගිලන් රථ ලබා දීමේ වැඩපිළිවෙලක් වහාම සකස් කරන ලෙසද පෞල් සෞඛ්‍ය කාර්යාංශයෙන් විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලීමක් කරයි කියන කාරණාවත් මෙහි සඳහන් වෙනවා. අඩු අවදානම් සහිත මව්වරුන් වාහන ගැටලුවක් ඇත්නම් සති දෙකකට පෙර රෝහල් ගත වීමට වග බලා ගන්නයිද හෙතම ඉල්ලා සිටියේ කියලා කියනවා. ගර්භණී මවකට යම් ගැටලුවක් ඇත්නම් තමාගේ නාරි වෛද්‍යවරයාට කතා කර අවශ්‍ය උපදෙස් ලබා ගැනීම කළ හැකි බවද මහාචාර්ය සනත් ලැන්රෝල් සඳහන් කරයි කියලා මෙහි ප්‍රකාශ වෙනවා. දකුණු ආසියාවේ මාතෘ මරණ සහ නව ජන්ම මරණ අඩුම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බැවින් ලබාගත් මෙම ජයග්‍රහණය ගිලී යෑමට ඉඩ නොදී එය රැක ගැනීමට ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කැපවීමෙන් කටයුතු කරන බවත් එහි සඳහන් වෙනවා. ඒ පැත්තෙන් සෞඛ්‍ය පැත්තෙන් දරුවන් හා
තොරතුරු කතා බහ කරනකොට මාතෘ මරණ පිළිබඳව කතා බහ කරනකොට ඉතාමත් හොඳ තැනක ලංකාව ඉන්නවා කියන කාරණාව එහෙම කියනකොට ඒ තත්ත්වය රැකගනිමින් දරුවන් බිහි කරන මව්වරුන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්නට අපි හැමදෙනාගේම වගකීමක් යුතුයකමක් තියෙනවා වගේම මේ කියනවා වගේම දරු ප්‍රසූතියට අනිවාර්යයෙන්ම රජයේ රෝහලකට ගමන් කරන්න කියන ඉල්ලීම මේ මොහොතේදී මේ ප්‍රකාශයත් එක්ක අපිත් ඔබ හමුවේ ඉදිරිපත් කරනවා. ලේදන් දීමේ කඳවුරු නෑ සත්කම් නවතින ලකුණු මේ සෞඛ්‍ය අංශයෙන් තවත් ප්‍රවෘත්තියක්. රෝහල් පද්ධතිය තුළ සැලසුම් කළ ශල්‍ය කර්ම ඇනහිටීමේ අවදානමක් හටගෙන තිබෙන බවත් එම තීන්දුව අද හෝ හෙට ගැනීමට සිදුවන බවත් වෛද්‍යවරු ප්‍රකාශ කරනවා කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී අරුණ පුවත්පතෙන් අපිට ඔබට කියන්න තියෙන ප්‍රධාන සිරස්තල මුල් පිටුවේ තොරතුරු ඒ විදිහට තමයි ඉදිරිපත් කරන්න තිබෙන්නේ. අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය දෙකක් තිබෙනවා. ඒ රන්දිවිය කුමිය යමත් සමග රැකවල් බින්දමා කන්ද කඩු රන්දිවියෝ 500ක් පැන ඇති 230ක් ආපසු අල්ලති කියන තොරතුරු තමයි ඉදිරිපත් කරන්නේ. ඊළඟ සිරස්තලයට අපි යන්න සූදානම් වෙනවා. පාතාලයේ කටුබැද්දේ යකා නටයි. වෑන් රියක ගිය දෙදෙනෙකුට වෙඩි තබා මරා දමති. සති 3ක් තුළ පාතාලයේ 12 වෙනි බිල්ල කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. ඝාතනයට ලක් වූ උක්කුව වසර 17ක් හිරේ සිට අප ලැබූ අයෙක්. මොරටුව කටුපැද්ද මන් සන්ධ්‍යාසන්නේ ඊයේ දහවල් යතුරු පැදයකින් කඩා වැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා ඡායාරූපත් එක්ක දිවයින පුවත්පත ඒ තොරතුර වාර්තා කරනවා. රියදුරන් තෙල් පෝලිම් වල දුක් විඳිද්දී සීසර්ලා තීරෝද රථ උත්සනවා. ජාතික තීරෝද රථ සම්මේලනයේ සභාපති තමයි එහෙම කියන්නේ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් මේ තොරතුර දිවයිනට වාර්තා කරනවා. මේ වෙලාවේදී සීසර්ලා එහෙම නැත්නම් මේ ආයතන විශේෂයෙන්ම මේ ණය පහසුකම් ලබා දෙන ආයතන ලීසින් පහසුකම් ලබා දෙන ආයතන ප්‍රශ්නකාරී තත්වයක තමයි ඉන්නේ. ඔබට එම ආයතන වලට මුදල් ලබා දෙන්න විදිහක් නැහැ. තීරෝද රථ රියදුරන් ඒ වෘත්තියේ යෙදෙන පිරිසට විශේෂයෙන්ම තෙල් අර්බුදයත් එක්ක පෝලිං වල දැන් දින ගණන් රාත්‍රී ගණන් ගත කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ත්‍රිරෝද රථවල මිල ගණන් ත්‍රිරෝද රථවල ගමන් බිමන් යන්න තිබෙන මිල ගණන් ඉහළ යෑමත් එක්ක මිනිසුන්ට ත්‍රිරෝද රථයක ඒ සේවාව ලබා ගන්නට ඉඩකඩක් ලැබිලා නැහැ. මොකද ජනතාව අතර තිබෙන මුදල් දැන් ඒ වෙනුවෙන් වෙන් කරන්න ඉඩක් නැහැ. Tamanගේ අවශ්‍ය ගමන් වලටවත් ත්‍රිරෝද රථයකින් යන්න ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සියලු දේවල් එක්ක තීරෝද රථයත් උත්සනවා නම් මේ වෙලාවේ එය කොයිතරම් අමානුෂිකද කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. ඒකට උත්තර බඳින්නට පුළුවන්කම තියෙයි සමහර විට යම් යම් ආයතන වලට ඔවුන්ටත් මුදල් අවශ්‍යයි කියන කාරණාවත් එක්ක. නමුත් මේ අවස්ථාවේදී මේ කල යුතු දෙයක්ද කියන එක පිළිබඳව මානුෂිකව හිතන්න කියන කාරණාව නම් හිතක් පපුවක් තියන අය විදිහට අපිට කියන්න සිද්ධ වෙනවා. මුදල් අච්චු ගැසීමට ලබන වසරේ තිත තබනවා කියලා අග්‍රාමාත්‍යවරයා කියනවා කියලා ඔහුගේ චාරපිකුත් එක්ක දිවයින පුවත්පත තොරතුරක් වාර්තා වෙනවා. අගමැති පුවත්පත් කතුවරුන් හමුවේ කියයි ඊයේ දවසේදී විශේෂයෙන්ම මාධ්‍ය ප්‍රධානීන් මුණ ගැහිමින් සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී කියපු කාරණාවක් විදිහට ශාම්නුවන් ගණේවත්ත තොරතුර වාර්තා කරනවා. මුදල් අච්චු ගැසීමට ලබන වසරේ තිත තබනවා කියලා අද දවසේදී පුවත්පත් ගණනාවක මේ තොරතුර වාර්තා කරලා තිබෙනවා. ඉදිරියට අපි ටිකක් දීර්ඝව පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්. රැඳිලා ඉන්න සියත පත්තරයේ සමගින් IOC පෙරමුණල් 150කට ඉන්ධන ලීටර් 6600 බැගින් බෙදයි කියලා චමින්ද සිල්වා තවත් තොරතුරක් වාර්තා කරන්නේ දිවයින පුවත්පතට. IOC පෙරමුණල් 150කට ඉන්ධන ලීටර් 6600 බැගින් බෙදනවායි කියලා. සතියන්තයේ රාජ්‍යකාරයට ඉඩ ඉල්ලා තැපෑල වර්ජනයේ යෙදෙන ආයතන ගණනාවක් පිළිබඳව දැන් වාර්තා වෙනවා. ඒ අතරට ඔන්න තැපෑලත් වර්ජනය කියලා තමයි කියන්නේ. චක්‍රලේඛනයට අනුව තැපෑලට සතියන්ත රාජ්‍යකාරී බැහැ. වර්ජනය නිම කර සාකච්ඡාවකට එන්න තැපැල්පති ඒ විදිහට ප්‍රකාශ කරනවා, ඉල්ලීමක් කරනවා. සුද්දා එසේ කීවත් අද අපි කන හැටි දන්නේ ලිප පමණයි. අදටත් වළංගු යුතුයකම් නීති 4ක් තියෙනවායි කියලා ජගත් කනහැර ආරච්චි වාර්තා කරනවා දිවයින පුවත්පතට. වවා ගන්නා කොයිම දෙයක් හෝ හාල් වෙනුවට මිලට ගන්නා කොයිම දෙයක් හෝ කටට රස ඇති අන්දමට පිසගෙන සන්තෝෂයෙන් අනුභව කරනු ආදී වශයෙන් යුතුයකම් නීති 4ක් ඉටු කළ යුතු බව 1944 ජනවාරි 4 වෙනිදා දින එදා ලංකා ආණ්ඩුවේ ආණ්ඩුකාර කෝල්ඩිකොට් රටවැසියන්ට නිවේදනයක්
සිදු කරලා තිබෙනවා. සුද්දා එදා එසේ කිව්වත් අද අපි කන හැටි දන්නේ ලිප පමණයි. තෙල් නැවක් එනවුම් කළත් ලංකාවට එන්න දින 5ක්වත් යනවා තෙල් සංස්ථාව කියයි කියලා තමයි තවත් සිරස්තලයක් වාර්තා කරන්නේ දිවයින පුවත්පත. ඒ කියන්නේ එනවුම් කරත් එන දින ගණන් කිව්වත් තවමත් අපිට එය සිහිනයක් විතරයි අල්ලා ගන්නට බැරි තෙල් නැව්. නියාමකවරුන් නැතිව ඊයේ දුම්රිය ගමන් වාර 26ක් අවලංගු වෙයි. නියාමකවරුන්ටත් එන්න ප්‍රශ්න තියෙනවානේ. ඔවුන්ට එන්න තෙල් අවශ්‍යයිනේ. ඉතින් නියාමකවරුන් නැතුව ඊයේ දුම්රිය ගමන් 26ක් ඇන හිටලා කියලා තමයි වාර්තා කරන්නේ අද දවසේ දිවයින පුවත්පත. ඉදිරි වසර 6 මහ බැංකුව අධිපති ධූරයේ නන්දලාල්ට මහ බැංකුවේ ඉදිරි වසර 6ක නව දුර කාලය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නම නිර්දේශ කරලා තියෙනවා කියන තොරතුර කියනවා දිවෙන පුවත්පත. අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයාට ලිඛිතව දෙන්නුවයි කියන කාරණාව අපි කතා බහ කරා අනිකුත් සිරස්තලත් එක්කත්. බස් ගාස්තු වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය අනුමැතිය ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් තොරතුර වාර්තා කරනවා. අර්බුදයෙන් ලේත් නැහැ. ඒ විදිහට තමයි තවත් සිරස්තලයක් එකතු වෙන්නේ. අපි කලිනුත් කතා බහ කරලා සෞඛ්‍ය අංශයේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් එක්ක මේ අර්බුදකාරී තත්ත්වයන් එක්ක ලේ ලබා දීම ලේකතු කිරීමේ කටයුතු සිදු වෙන්නේ නැහැ කියන කාරණාව තමයි කියන්නේ. ගුවන් යාන ඉන්ධන ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර. පවතින විදේශ විනිමය අර්බුදය තුල ගුවන් යාන ඉන්ධන ගෙන්වීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ අද දවසේදී. ඉන්ධන පෝලිම් වල තවත් මරණ දෙකක්. මිනුවන්ගොඩ ටෝනි කරුණාරත්න RAS ප්‍රේමතිලක බණ්ඩාරගම කළුතර විශේෂ S ආරච්චිගේ වාර්තා කරන තවත් සිරස්තලයක් තොරතුරක්. ওই විදිහට තමයි අද දවසේදී දිවයින සහ අරුණ පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල එකතු කරලා තිබෙන්නේ. අපිට තවත් යන්න තිබෙනවා මව්බිම සහ ලංකාදීප පුවත්පත්වලට තොරතුරු ඔබට කියන්නට මුල් පිටුවේ ඒ සියල්ලට ඉඩකට තබාගෙන මව්බෙන් අවසර පතන්නේ කෙටි විරමයක් සඳහා සම්බන්ධතාවය ලබා දෙන්නට ප්‍රධාන පාලක මැදිරියට රැඳෙන්න අපි සමගින්. හොඳයි යලිත් වතාවක් අපේ සියත පත්තරයේ සමගින් මව්බිම පුවත්පතට අපි දැන් අවධානය යොමු කරන්නේ එහි මුල් පිටුවට. ප්‍රධානම සිරස්තලයේ තියෙන නම් පෙට්‍රල් නමක් එන්නේ තව සත තුනකින් කියන කාරණාව අපි මේ පිළිබඳව ටිකක් කතා කරා දීර්ඝව. ඉන්පස්සේ අපි යනවා ඊළඟ සිරස්තලයට. අස්ගිරි පාර්ශ්වයේ මහානායක හාමුදුරන්ගේ ඡායාරූපකුත් එක්ක තොරතුර වාර්තා කරන්නේ බුදුන්ට දෙවියන්ට කියනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. අපි කියන ඒවා පාලකයන් කනකට ගන්නේ නැහැ කියලා තමයි උන්වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. මහනුවර හේරත් ඒකනායක තොරතුරු වාර්තා කරනවා මේ පුවත්පතකට. පාලකයෝ මේ මහානායක හාමුදුරුවෝ කියන දේකුත් කණ්ඩ ගන්නේ නැහැ කියලා උන්වහන්සේලාම දේශනා කරනවා නම් ප්‍රකාශ කරනවා නම් මොකක්ද වර්තමානයේ තත්වය? මේ පිළිබඳව ජනතාව කියන දෙයක් කොහොමටවත් කණ්ඩ ගන්නේ නැති තත්වය තමයි දැන් මාස ගණනාවක ඉඳලා අපි දකින්නේ. වසර ගණනාවක ඉඳලා අපි දකින්නේ. මහානායක හාමුදුරුවෝත් ඔන්න ඒ විදිහට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා. ඊළඟට අපි යනවා තවත් සිරස්තල කිහිපයකට. අනිකුත් පුවත්පත් වලින් අපිට උපුටා ගන්නට ඉඩකඩක් නොතිබුණු දේවල් වලටයි දැන් අවධානය යොමු කරන්නේ. ධම්මිකගේ වියදමින් පාස්පෝර්ට් කාර්යාලයට සර්වරයක්. ආගමන වික්‍රම දෙපාර්තමේන්තුවට සිය පෞද්ගලික මුදලින් ලක්ෂ 9ක් වැය කොට නව සර්වරයක් කුලී පදනම මත ලබා දීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා තීරණය කොට ඇත කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඊළඟට අපි යනවා සජබය අද කොළඹදී විරෝධයක ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය අද විරෝධතාවයක් පවත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහ්මාන් පැවසිය කියලා තමයි වාර්තා වෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මේ විරෝධතාවය අද පැවැත්වුණා කියලා තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. නියාමකවරුන්ට වැඩට එන්න තෙල් නැහැ. දුම්රිය ගමන් වාර 26ක් අවලංගුයි කියලා තොරතුරක් කියනවා. ඒ තොරතුරට පහලින් තවත් තොරතුරක් කියනවා මෙන්න මේ විදිහට. ඇන්ජමකින් ඩීසල් අදිද්දී දුම්රිය සේවකයා දැලේ. මේ හලාවත දුම්රිය ස්ථානයේදී සේවකයෙක් ඊළඟට යන්න තිබුණු දුම්රියෙන් තමයි ඔහු මේ විදිහට මේ ඩීසල් ඇදලා තියෙන්නේ. මිනිසුන්ට නැති බැරිකම් තිබෙනවා තමයි. නමුත් හොරකම් කිරීම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත් එක මේ ගමනට සූදානම් කරලා තිබුණු දුම්රියකින් ඔහු තෙල් ඇදලා තිබෙන්නේ. ඉතින් ගමනක් සමහර විට මග හිටින්නට පුළුවන් ওই විදිහට සිදු වුණොත්.
සංස්ථාවේ ඇති තෙල් දිනකටත් මදි. පැය 15ක විදුලි කැපිල්ලකට යන්න වේවි කියලා රංජන් ජයලාල් කියනවා කියලා අනුරාධ හේරත් වාර්තා කරනවා මව්බිම පුවත්පතට. ඉතිරි කාලයේදී පැය 15ක් විදුලිය කැපුවොත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනිකුත් සේවාවන් වල කටයුතු, ගෙවල් දොරවල් වල කටයුතු කොහොමද සිදු කරගන්නේ? තිබෙන අර්බුදකාරී තත්ත්වයේ බරපතලකම අපිට දැන් දැනෙනවා. විදුලි කප්පාදුවේ වෙනසක් නැහැ. ඒ සමගම කියනවා එහා පැත්තෙන් විදුලි කප්පාදුවේ වෙනසක් නැහැ. වෘත්තීය සමිති කියන විදිහට විදුලිය කපන්නේ නැහැ කියලා ජනක රත්නායක කියනවා කියලා තමයි කියන්නේ. අපිට ඉතින් ඔය කියන හැම දෙයක් දිහාම බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවද කරන්නේ නේද? ගැබිනි මව්වරුන්ගේ HIV පරීක්ෂණත් ඇන හිටියේ. HIV විතරක් නෙවෙයි අද දවසේ මේ පුවත්පත්වල මේ පුවත්පතේ වාර්තා වෙනවා ඇතුළු පිටුවේදී තවත් පරීක්ෂණ කිහිපයක්ම කරන්නට විදියක් නැහැයි කියලා තිබෙන වර්තමාන තත්ත්වයන් එක්ක අර්බුදකාරී තත්ත්වයන් එක්ක ඒ අවශ්‍ය පහසුකම් සහ අවශ්‍ය උපකරණ හිගවීම මේ සියලු කාරණාත් එක්ක පරීක්ෂණ ගණනාවක් ගැබිනි මව්වරුන්ගේ පරීක්ෂණ ගණනාවක් කරන්නත් ඉඩක් නැහැ කියන කාරණාව. නැවත දැනුම් දෙනතුරු සිපෙට්කෝ ෂෙඩ් වලින් තෙල් නැහැ. අත්‍යවශ්‍ය වලට තෙල් හමුදාවෙන් පොලිසියෙන් හා ලංගමයෙන්. රජයේ දැනුම් දීම මත අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ලංගම ඩිපෝ හරහා පමණක් සිදු කිරීමට ලංකා ખනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ තීරණය කොට ඇත කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තල එකතු කරලා තිබෙන්නේ. අපි යනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ සිරස්තල අතර ප්‍රධාන සිරස්තල අද දවසේදී අපි පුවත්පත් ගන්නවා කියලා කතා බහ කරා කන්දකාඩු ප්‍රශ්නය සහ තෙල් නැතුව දුම්රිය නවතිනවා කියන කාරණා. ඒ නිසා අනිකුත් සිරස්තල වලට අපි දෙන්න අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඇමරිකන් ආධාර ආවට ගියට දෙන්නේ නැහැ කියලා කියනවා. ඇමරිකා එක්සත් ජනපද ආධාර ප්‍රදානය කරන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් සහිත හවුල් කවරුවන්ට පමණක් බව ශ්‍රී ලංකාවේ එවැනි කරුණු තානාපති ජුලී චන්ක් මහත්මිය ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඇමරිකාවේ ආධාරත් ලැබෙයිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. තෙල් අර්බුදය මැතිසභය ලබන සතියේ දින 2යි. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම ලබන සතියේ දින දිනකට හෝ දින දෙකකට සීමා කරනු ඇතයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් ප්‍රකාශ වෙනවා කියලා තමයි කියන්නේ. දැන් ගෙවන්නේ අමාරුම සති 3 ඉන්පසු තත්වය ක්‍රමයෙන් මග හැරේවි. අගමැතිවරයා තමයි එහෙම කියන්නේ. අපි සතුටුයි එහෙම හරි වෙනවනම් මේ ක්‍රමය මග හැරිලා යහපතක් වෙනවා නම් රටට ජනතාවට. බඩු නැහැ ආර්ථික මධ්‍යස්ථාන වේලෙයි එළවලු ලැබීම 90%කින් අඩු වෙලා. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවල වෙනදාම් කටයුතුද මේ වෙන විට දැඩි අර්බුදයකට ලක් වෙලා තිබෙනවා කියන කාරණාව තමයි ඒ විදිහට ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ඔය විදිහට තමයි අද දවසේ ප්‍රධාන සිරස්තල මව්බිම සහ ලංකාදීප පුවත්පත. අපි සූදානම් වෙනවා මව්බිම පුවත්පතේ අතුළු පිටුවට ගමන් කරමින් විශේෂයෙන්ම විදේශ පුවත් පිළිබඳ තොරතුරු සමාවෙන්නේ ක්‍රීඩා පුවත් පිළිබඳ තොරතුරු ඔබට කියන්න තමයි සූදානම් වෙන්නේ. ක්‍රීඩා ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරනකොට මව්බිම පුවත්පත කියන තොරතුරු මොනවද කියලා අපි බලමු. දඟයන් ගාල්ලේදී රජ වෙන ලකුණු ශ්‍රී ලංකාවේ පළමු ඉනිම 212කට සීමා වෙයි. ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 98.3යි කියලා තමයි සඳහන් වෙන්නේ. ඔබ මේ දකින්නේ ඒ ප්‍රවෘත්තිය ක්‍රීඩා ප්‍රවෘත්තිය. අපිට සහෝදරත්වයෙන් සලකන එක ගැන සතුටුයි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා ඒ විදිහට ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව අතර ඊයේ ගාලේදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟය පැවැත්වෙන අතරතුරදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි මහතා මාධ්‍ය කුටියට පැමිණ ශ්‍රී ලංකාවට පැමිණි ගමනේ අර්ථය පිළිබඳව දීර්ඝ ලෙස කලුරුණු පැහැදිලි කරයි කියලාත් එහි සඳහන් වෙනවා. ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන වර්තමාන තත්ත්වය අපිට ගැටලුවක් වෙලා නැහැ. කිසිම අඩුවක් නැතුව හැම දෙයක්ම අපිට ලැබෙනවා. ඒ කියන්නේ ආගන්තුක සත්කාරය ඉතාමත් හොඳයි. අපේ ක්‍රීඩකයන්ුත් ඉතාමත් සතුටින් ඉන්නවායි ඔහු ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ක්‍රීඩා ලෝලින් පිළිබඳව විශේෂ සඳහනක් ඔහු සිදු කරලා තිබෙනවා. පසුගිය එක්දින තරඟවලදී අවසන් තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින් කහපාට ඇඳගෙන ක්‍රීඩාංගණයට පැමිණීම එකවරම මගේ හිතට ආවේ මෙච්චර ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලින් පිරිසක් ක්‍රීඩාංගණයට ආවේ කොහොමදයි කියලා. මම මේ වෙලාවේ හිටියේ ඕස්ට්‍රේලියාවේ. කොහොමුණත් අපට ඒ වගේ සහෝදරත්වයෙන් සැලකීම පිළිබඳව අපි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට ස්තුතිවන්ත වෙනවා කියලා ප්‍රකාශ වෙනවා. මෙය රටට සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව කතා බහ කරනකොට ඉතාමත් වැදගත් වූ සංසිද්ධියක් බවත් මතක් කරන්නටම ඕන.
එතකොට අපි යනවා තවත් සිරස්තලයකට ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය පිළිබඳව අද දවසේදී තොරතුරු වාර්තා වෙනවා. ඉන් පස්සේ අපි යනවා අවුරුදු 19 15 අන්තර් සුපිරි පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය ශූරතාවය කොළඹ දකුණට කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. මේ අවුරුදු 19 15 ක්‍රිකට් පිළිට දක්ෂයන් තෝරා ගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරන ලැබූ 19 15 අන්තර් සුපිරි පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟවලදී ශූරතාවය දිනා ගැනීමට සහන් කුමාරගේ නායකත්වයෙන් යුත් කොළඹ දකුණු පිළ සමත් වුණයි කියන තොරතුරයි වාර්තා කරලා තියෙන්නේ. ඉන් පස්සේ අපි යනවා සෙරීනා පළමු වටයෙන්ම ඉවතට විම්බල්ඩන් ටෙනිස් ශූරතා තරඟාවලිය පිළිබඳව මේ දවස්වල කතා බහ වෙනවා. ඉතින් ඒ පිළිබඳවයි මේ තොරතුර වාර්තා කරන්නේ. ජාතික පැරා ඔලිම්පික් බල ක්‍රීඩා ශූරතා තරඟාවලිය සමිතගේ ලෝක වාර්තාව සුළඟට හසු වෙයිද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්කයි ඊළඟ සිරස්තල ඉදිරිපත් කරන්නේ. සමිතගේ මේ ජයග්‍රහණය පිළිබඳව ජාතික පැරා ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කරන ලැබුණු ජාතික පැරා ඔලිම්පික් බල ක්‍රීඩා ශූරතා තරඟවලදී ඊයේ නිමාවටපත් වුණ හෙළ විසිකිරීමේ පිරිමසුවේ නව ලෝක වාර්තාව පිළිබඳව තමයි මේ විදිහට අද දවසේදී ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ ජයග්‍රහණය ප්‍රතිඵලය ඒ විදිහට වෙනකොට ජාත්‍යන්තරව පිළිගැනීම කොහොම වුණත් අපේ සුබ පැතුම් එකතු කරනවා සිත මාධ්‍ය ජාල විදියට සමිතට මේ ලෝක වාර්තාව තවත් සුවිශේෂී ජයග්‍රහණයක් අපිට මේ මොහොතේ කියන බවත් සිහිපත් කරමින් ගලගෙදර කාන්තා ක්‍රිකට් සමාජයට මහා නාමගෙන් ක්‍රිකට් උපකරණ තොගයක් ලබා දීම පිළිබඳව තොරතුරුකුත් වාර්තා කරනවා. ජාතික සූරතා මේසපන්දු තරඟාවලිය නිමේෂ්ට සූරතා දෙකක් කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ මව්බිම ක්‍රීඩා පිටුව තුල. ඊළඟට අපි යන්න සූදානම් වෙනවා විදේශ පුවත් වලට අවධානය යොමු කරන්නට දිනමින පුවත්පතටයි අපගේ අවධානය. දිනමින පුවත්පතේ දවසේදී විදේශ පුවත් ගණනාවක් ඉදිරිපත් කළ තිබෙනවා. ඒ අතරතුර වසර 10කට පසු පළමු වරට දකුණු කොරියාවේ උද්දමනය ඉහළට කියලා තොරතුරු වාර්තා වෙනවා. ගෘහස්ත ගෑස් විදුලිය ඉන්ධන ගාස්තු වැඩි කරලා කියලා තමයි එහි සඳහන් වෙන්නේ. දකුණු කොරියාවේ පාරිභෝගික මිල දර්ශකය මේ මාසයේදී 96.4ක් දක්වා පහත් වැටීමෙන් එරට උද්දමනය ඉහළ ගොස් ඇතැයි එරට බැංකු වාර්තා මගින් තහවුරු වෙලා තියෙනවා කියලත් මෙහි තවදුරටත් තොරතුරු වාර්තා වෙනවා. ඒ සමගම ලෝකයේ පුරාම උද්දමනයේ ඉහළ යාමේ කාරණා ආර්ථික අර්බුදයන් ගැන තනින් තන වාර්තා වෙනවා. ඒ පිළිබඳව මේ ප්‍රවෘත්ති කිහිපය බැලුවත් අපිට ඉතා හොඳ තීරණයක් ගන්න ඉඩකඩක් තිබෙනවා. තවත් තොරතුරක් වාර්තා වෙනවා ඉහළ යන ජීවන වියදම පාලනයට ස්පාඤ්ඤය යුරෝ බිලියන 9ක් වෙන් කරයි කියලා. ජීවන වියදම ස්පාඤ්ඤයේත් ඉහළ ගිහිල්ලා තියෙන කාරණාවයි මේ කියන්නේ. බල ශක්තිය සහ ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් තමයි මේ 10.2ක කින් ඉහළ ගිහිල්ලා තිබෙනවා කියලා රොයිටර් පුවත් සේවයේ වාර්තා කරන තොරතුරක් තමයි මේ විදිහට දිනමින පුවත්පත උපුටා දක්වන්නේ. ඉහළ යන උද්දමනයට එරෙහිව බෙල්ජියමේ ජනතාවත් වීදි බහිනවයි කියලා ඔන්න තොරතුරුකුත් තියෙනවා. යුක්‍රේනයේ යුද ගැටුම් හේතුවෙන් සැපයුම් මාර්ග බිඳ වැටීමත් බල ශක්තිය මිල ඉහළ යෑමත් හේතුවෙන් මේ මාස මුල් භාගයේදී බෙල්ජියමේ උද්දමනය 9කින් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ උද්දමන රජ ඉන්ධන මිල 60කින් වැඩි කිරීමත් සමග ඒ බව වාර්තා වෙනවා කියලා තමයි තවදුරටත් මෙහි සඳහන් වෙන්නේ. හැබැයි ලංකාවේ තත්ත්වය නම් ඊට වඩා ගොඩාක් වෙනස්. විදේශ විසුන්ට යලි චීනයට යාමට අවසර කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වසර දෙකක් පුරා විදේශිකයන් පනු ලැබූ ගුවන් තහනම හේතුවෙන් චීනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබමින් සිටි විදේශ සිසුන්ට නැවත එරටට යාමට අවස්ථාවක් තියෙනවායි කියලා තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පත. ඉන්දියාවෙන් ඩොලර් ට්‍රිලියනයක ඩිජිටල් තාක්ෂණික වර්ධනයක්. ඉන්දියාවේ ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ අගය වසර 2025 වෙනිදා ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක ඉක්මවනු ඇතයි එරට අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා තියෙනවා කියන තොරතුරු තමයි මේ වාර්තා වෙන්නේ. හොංකොන් දේශයටත් ආර්ථික අර්බුදයක් අතවනයි කියලා තවත් තොරතුරක් තියෙනවා. හොංකොන් වලටත් ඒ විදිහට ආර්ථික අර්බුදයක් තිබෙනවා කියන කාරණාව තමයි අපි මේ දකින්නේ. කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ඉන්දියාවට 2025 දී ඩොලර් බිලියන 500ක් කෘත්‍රිම බුද්ධිය හා දත්ත උපයෝගිතා උපාය මාර්ග අනුගමනය කිරීමෙන් වසර 2025 වනට ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 500 කිරීමට සැලසුම් කළා තියෙනවා කියලා තමයි The Hindu Business Line පුවත්පත වාර්තා කරන තොරතුරක් අද දවසේදී දිනමින පුවත්පත ඉදිරිපත් කරලා තිබෙන්නේ. ওই විදිහට අද දවසේදී අපිට ජාත්‍යන්තර පුවත්වලට අවධානය යොමු කරද්දී මුණ ගැහෙන කාරණාවන් ඔබට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. ඒ කාරණාවත් ඉදිරිපත් කරමින් අපි යනවා
ප්‍රධාන පාලක මැදිරියට ඉන්න අනතුරු අද දවසේ පුවත්පත්වල තිබෙන විශේෂ කවි කිහිපයකටත් ඒ වගේම කාටුන් කිහිපයකටත් අවධානය යොමු කරමින් ඒ පිළිබඳ තොරතුරු ඔබට කියන්න අපි සූදානම්. රැඳිලා ඉන්න සියත පත්තරේ සමගින්. අවසාන විනාඩියත් රැගෙන අපේ යලිත් ඔබ මුණ ගැහෙනවා සියත පත්තරේ සමගින්. මව්බිම පුවත්පතට අපි අවධානය යොමු කරන සුදරම් වෙනවා කාටුන් පිළිබඳව අවධානය යොමු කරමින් අද දවසේ MD වීරරත්නගේ මරිසිපාල කාටුනය ඇමති තනතුරට රනිල් පත් කිරීමෙන් ප්‍රශ්න විසඳෙයි කියා අපි කිසිවිටකත් කියන්නේ නැහැ කියලා සාගර කාර්යවසම් කියනවා. ඔව් එයාලා කිව්වේ මොළ 7ක් පත් කළාම විසඳනවා කියලානේ කියලා තමයි කියන්නේ. මොළ 7ක් පත් කළාම විසඳනවා කියන කාරණේ අද දවසේ මව්බිම පුවත්පත ඉදිරිපත් කරනවා. මව්බිම පුවත්පතේ ඇතුල් පිටුවේ දවසේ පද 4ටයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. ටෝකන් අතට දී කංචන රට පැන්නේ පෝලිම් වලය රැය දහවල කුසගින්නේ නැව් එන තුරුය පෙරමග බල බල ඉන්නේ කවදද මල්ලියේ තෙල් අරගෙන එන්නේ. මල්ලි තෙල් අරගෙන නිකන් රටක් බලන් ඉන්නවා පෝලිම් වල දිවා රැය නැතුව. ඊළඟට තියෙනවා තවත් කාටුන් එකක් MD වීරරත්නගේ කාටුන් එකක් විල්බරෝ එක තල්ලු කරගෙන යනවා. ඉදිරි සති දෙක අමාරුයි කියලා තමයි පිටිපස්ස බලාගෙන කියන්නේ. අගමැතිවරයා විල්බරේ වාඩි වෙලා ඉන්නේ කවුද ඉතින්? රටේ නායකයා. අද දවසේ තව ටිකක් විශේෂ කවියක් තියෙනවා මේ මව්බිම පුවත්පතේ. බස් මගියෙක් ලියු කවි දෙකක් කියලා තමයි පුවත්පත අද දවසේ උපුටාගෙන ඉදිරිපත් කරන්නේ. දුප්පත් අපේ කතිරෙන් ලැබගෙන එඩිය පුරවාලීය බස් මුදලාලිගේ මඩිය දියවෙයි පාරටම අපගේ දුප්පත් පඩිය බන්දුල කොහිද ඔබගෙන ආ රතු කොඩිය අඩුවක් නැතේ බස්වල පොල් පැටවිල්ල පාඩුළු ඒත් ගැමුණුගේ කන් කෙඳිරිල්ල මසකට දෙතුන් වර මිරිකති මගි බෙල්ල කඳසුරිඳුටත් නෑසිද දුක් ගැනවිල්ල ජිනදාස ලොකු පිටියයි පත්තරේට ලියන්නේ. ඒ මව්බිම පුවත්පතින් අපි උපුටා ගත්තේ අද දවසේදී තොරතුරු. ඊළඟට අපි යන්න සූදානම් වෙනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ තිබෙන කාටුන් අතර අංජනගේ කාටුන් තියෙනවා. අංජනගේ කාටුන් මොනවද කියන්නේ? මට දුන්නොත් අවුරුදු 6කින් රට ගොඩ ගන්නවා කියලා තමයි කියන්නේ. වැඩක් නෑ අනුර මාස 6කට ලන්සුව තියලා ඉවරයි. ඒ විදිහට තමයි කියන්නේ. අනුර මාස 6කට ඊට කලින්ම ලන්සුව තිබ්බා කියලා. කවුරුත් ඉතින් ලන්සු නම් තියේ ඉඳී මේ හිර වෙන්නේ රටේ ජනතාවගේ බෙල්ලට වැටලා තියෙන තොණ්ඩුව තමයි. ඒ අතරතුර අතුල් පිටුවකට යන්න සූදානම් වෙනවා ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපත ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් පටන් ගන්නවා කියලා සජිත් කියනවා බං කියලා කියනවා. කාලගුණය බලලම පටන් ගත්තොත් හොඳයි සර් නැත්තම් නාන්න වෙනවා කියලා තමයි කියන්නේ. කෝටි 5ක් විසිකරන් පෙරේරා ඇවිල්ලා ධම්මික පෙරේරා ඇවිල්ලා සින්දු ඇහෙනවා. එහෙම ධම්මික පෙරේරා සල්ලි විසිකරගෙන යනවා. ඇත්ත නැත්ත කවියටයි දැන් අවධානය. ලෝකයේ ඩොලර් උල්පත් හමුවෙහි පෑසී සහයෝගය ලබන එක නම් නැත ලේසි. එනමුදු කියයි ලැබ ගන්නා බවවාසී පළමුව අදී ධම්මික ඇමතිගේ කාසී. කටයුතු බාරගත් විට ඇමති পদවියේ පළකර තිබේ රට ගැන හැඟුමක් ඇතිලයේ. දහසක් පැතුම් ඉටුවන ලොවක් ඉදිරියේ ඇලඩින්ගේ පහන ඇත ඔහුගේ හැඹිලියේ. දැන් ඔහුගේ හැඹිලියේ තමයි ඒ පහන තියෙන්නේ ඇලඩින්ගේ පහන. ඔන්නේ පහනත් ඇඳලම තියෙනවා ඊළඟ කාටුන් එකේ අංජන ඉන්ද්‍රජිත්. මාසයකට කෝටි 5ක් ජනතාව වෙනුවෙන් මගේ මුදල් වැය කරනවා ධම්මික පෙරේරා තමයි කියන්නේ. සල්ලි විසි කරමින් පහනෙන් ඇවිල්ලා තියෙනවා භූතයා කියලා තමයි පෙන්වන්නේ. හැබැයි අතරම ඉතින් එතුමා කියපු ප්‍රකාශයන් එක්ක යමක් කරනවා නම් රටට ඒ සඳහා කකුලෙන් අදින්න නැතුව අවස්ථාව දෙන එක තමයි වටින්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එක. ඒකත් තියෙන්නේ ඒ වගේම කතාවක් තමයි. මාසයකට කෝටි 5ක් ජනතාව වෙනුවෙන් මගේ මුදල් වැය කරනවා කියලා ධම්මික පෙරේරා කියනවා. අපිට එහෙම කරන්න බෑනේ බං කියලා තව දේශපාලඥයෙක් කියනවා. ඉතින් මේ සමස්ත දේශපාලඥයින් තමයි මේකෙන් නිරූපණය වෙන්නේ. එතකොට කියනවා ඔව් සෑර්ලා ළඟ තියෙන්නේ අපේ මුදල්නේ. අපේ මුදල් තමයි සෑර්ලා ළඟ තියෙන්නේ. ඉතින් සෑර්ලාට කොහොමද එහෙම දේවල් කරන්න ඉඩකඩක් තියෙන්නේ? දිවයින පුවත්පතේ අපි අවධානය යොමු කරන්නේ
Facebook කාටුන් එකයි ඊළඟට අපි තෝරගන්නේ. තෙල් නැතුව තෙල් නැතුව පොහොර බෙදීම අර්බුදයක්ලු. පොහොර තියෙන්න එපා බම් බෙදන්න. ඒත් ඉතින් ඇත්ත කතාව නේද? බෙදන්න පොහොර තියෙන්න එපා ඉස්සෙල්ලා. ඕකයි තත්ත්වේ. අපි බලමු. ඕකයි තත්ත්වේ කවි පන්තියේ. මහජනයාට තව පෙන්නා කඳුළු විල ඉහළට යයිලු තරු පෙන්නා විදුලි බිල ඉතිහාසයේම මේ තරමක් හොඳට කළ පළඳයි රන් පදක්කම කංචනගේ ගෙල. ඒ රන් පදක්කම කංචනගේ විතරක් නෙමෙයි තවත් පළඳනවා නම් කීප දෙනෙක්ම ඉන්නවා පළඳන්න. ශ්‍රී සමයන් කාටුන් එකටයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. චමෝත් පද්මශ්‍රීගේ තෙල් අත්‍යවශ්‍ය ලැයිස්තුවෙන් මාධ්‍ය හලලලු. මාධ්‍ය නැවතුනහම ආණ්ඩුවට ගේම් ගහන්න පහසු වෙති කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් මාධ්‍යත් ගේම නම් අතාරින්නේ නැහැ. සාර්ථක වෙනකම්ම මේක තමයි තියෙන තේමාව. එහෙම නැත්නම් ඒක තමයි කියන්න යන්නේ. අග්‍රාමාත්‍යවරයා ඇදගෙන යනවා රික්ෂෝවක තියාගෙන නේද? අපිට පේන්නේ ඒ වගේ පිටිපස්සෙන් ඉතින් ඉන්නවා ජනාධිපතිවරයා. කොච්චර ගෝ හෝම් කිව්වත් යන්නේ නැහනේ. සාර්ථක වෙනකම්ම ඉස්සරහට යනවා කියලා තමයි කියන්නේ ඇදගෙන අග්‍රාමාත්‍යවරයා. ආතා අපේ කවිපන්තියටත් අපි ගිහිල්ලෙමු. ඉන්දන ගැටලුවට නව විසඳුම් ඉල්ලා කටාර් බලා කංචන ඇමතිඳුන් ගියා. ජනපතිතුමන් බැලුවම රුසියාව දෙස ආතා අපේ කීවා හොඳ කතාවක්. මේ කාලෙදි ගැටලුව ඇතිවන බවට පුරෝකතනයක් කෙරුවේ නැත සුමට. එහි වාඩුව ගෙවයි මහ ජනයා දැනට කටින් බතල හිටවලා පළකුමට. බතල හිටවනවා ගොඩක් අය හැබැයි කටින්. ඒක තමයි ප්‍රශ්නේ. ක්‍රියාවෙන් මේ කිසි දෙයක් නැති එකයි රටේ තත්ත්වය මේ තැනටත් ඇවිල්ලා තියෙන්නේ. ක්‍රියාවෙන් සමහර දේවල් කරා ඒ හොරකම් කරන දේවල් වගේ දේවල්. අවසාන විනාඩියත් එක්කයි අපි එකතු වෙලා ඉන්නේ. ඒක නිසා අපි යනවා පංකජ රුවින්දගේ සරදම් කාටුන් එකට. බස් ගාස්තු සාකච්ඡාවේ කාලගෝට්ටියක්. ඒගොල්ලොත් හාල් මෝල්ලු වගේනේ කියලා තමයි කියන්නේ සරදම් කාටුන් එකෙන්. සාකච්ඡාවලට තමයි කාලගෝට්ටි. හසන්ත විජයනායකගේ හුරේරා කාටුන් එකටයි අපි ළඟට අවධානය යොමු කරන්නේ අරුණ පුවත්පතෙන්. වැඩි දවසක් යන්න කලින් ජනතාව එක්ක කැරැල්ලකට එකතු වුණා කියලා දයාසිරි කියනවා. තාම නැකත් නැතුව ඇති. නැකත් බලබලා තමයි ඉන්නේ. ඒ වගේ දේවල් වලට අනිත් ඒවල් වලට නම් හුඟක් අය නැකතුත් නැහැ මුකුත් නැහැ. කරන්න ඕන දේ කරනවා අන්තිමට අගාතයට යන්නේ රටේ ජනතාව. අවසාන වශයෙන් අපි තෝරා ගන්නවා අංජනම ධම්මික ගත් වෙලාවේ නව ඇමතිකම පවසා තිබේ අරමුණු එඩි තෙරවතම සේවය කිරීමලු අදහස රටට මෙම ඉටු වේවා පතමු එතුමගේ පැතුම එම. අංජනමේ කියනවා වගේ එතුමාගේ පැතුම යහපත් නම් ඒටු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද අපේ බලාපොරොත්තුව යහපත් වූ රටක්, යහපත් සෞභාග්‍යමත් රටක් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබේ මනස තුලත් මේ සියලු කරදරකාරී තත්ත්වයන් මැද්දේ යහපත් සිතුවිලිම උද්දීපන වේවා කියන එකයි අපේ ප්‍රාර්ථනාව. ඔබෙන් අදට අපි සමුගන්නවා. හෙටත් උදෑසන 6:30ට සියත පත්‍රයේ සමගින් මුණ ගැහෙන්න සූදානම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.